කොළඹ ටෙලිග්‍රාෆ් කියන ප්‍රවෘත්ති අඩවියේ බොහොම පැහැදිලිවම සඳහන් වෙනවා. කොහොම හොඳට ගිහිල්ලා බලන්න කාදිනල්තුමාට ඇඟිල්ල දික් කරන්න එපා. කාදිනල්තුමා කොහෙද හිටියේ එතකොට? එතකොට හිටියේ LTT කඳවුරේ, එතකොට හිටියේ මානව හිමිකම් රැක ගැනීම හින්දා නෙමෙයි. එදා කාදිනල්තුමා පෙනී හිටියා ගිහිල්ලා. මේක බොහොම පැහැදිලි. මේ බොහොම පැහැදිලි විකිලීක්ස් වල ගිය මහින්ද රාජපක්ෂ කියන්නේ මොඩරේට් ලීඩර් කෙනෙක්. මේ අද ඉන්න දේශපාලනඥයන් අතර මොඩරේට්ම ලීඩර් මහින්ද රාජපක්ෂ කියනවා. ඒ සහතිකය දෙන්නේ කාදිනල්තුමා. ඒ නිසා මේ නොදන්න මේ සේනාවල ඉන්න ඇම්බැට්ටයන්ට කියන්නේ දන්නේ නැත්තම් මේවා ගිහිල්ලා කියව ගන්නවා පරිවර්තනයක් හරි කරලා. නොදන්නේව කියන්න එපා කාදිනල්තුමා එදා කොහෙද හිටියේ කියලා. බීමතින් රියපදවල බේබද්ද වගේ රියපදවල මිනිස්සුන්ව යට කරලා අන්තිමට දඩ කාලා උසාවියෙන් අච්චු ගහපු මිනිහෙක් නේද කියලා. ඇහුවනම් එහෙම ඕකේ ඔය නිකන් ඔය සේනා ප්‍රධානියෙක්ගෙන් ඇහුවනම් එහෙම සේනාවේ නායකයාගෙන් ඇහුවනම් එහෙම මතක නැද්ද? ඕන වාසුදේව නානායක්කාර මහත්තයාට කිව්වනම් එයා මේක තවත් පැහැදිලි කරයි උසාවි කටයුත්ත මොකද්ද කියලා. බෝතල් අරන් යන විදිය. එයාගෙන් රුපියල් 2000 ඒගොල්ලන්ගෙන් 2000 ඉල්ලනවලු. ඔන්න මිනිස්සු ගැන හිතන විදිය. මේ ඇමතිවරු පොහොට්ටුවේ ඇමතිවරු මිනිස්සු ගැන හිතන විදිය. ඒගොල්ලෝ හිතන්නේ අපි හිඟන්නෝ කියලා. You're watching the Life Traveller channel. පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා සිටිනකොට අර කලින් කිව්වා වගේ ඒ යුක්තිය ඉල්ලන මිනිහා යුක්තිය ඉල්ලන මිනිස්සු යුක්තිය ඉල්ලන පැවිදි උතුමන්ලා කතෝලික සභාවේ නායකත්වයන් පූජක උතුමන්ලා ඒගොල්ලෝ ප්‍රශ්නේ මතු කරාම ප්‍රශ්නේ නෙමෙයි බලන්නේ. ප්‍රශ්නේ මතු කරන මිනිහා ඒ මතු කරන මිනිහාගේ ඇඟිල්ල කොහමද? ඇඟිල්ල ඇදද? ඇඟිල්ල මුදු දාලා ඉන්නවද? එයාගේ කණේ මයිල් තියනවද? එයාගේ දත් ගැලවිලාද? මූණ කැතද? නහය තියනවද? ඒවා තමයි බලන්නේ. කතෝලික සභාව යුද්ධ කාලේ කොහෙද හිටියේ? කතෝලික සභාව 71 කොහෙද හිටියේ? 89 කොහෙද හිටියේ? කාදිනල්තුමා පළවෙනි ලෝක සංග්‍රාමයේ කොහෙද හිටියේ? දෙවෙනි ලෝක සංග්‍රාමයේ කොහෙද හිටියේ? එහෙම නැත්නම් කුරුස යුද්ධයේදී කොහෙද හිටියේ? අහන්නේ ප්‍රශ්න අහන්නේ. දැන් ඔය ප්‍රශ්නේ ඇහුවොත් එහෙම දැන් ඔය විදියට අහන්න ගත්තොත් එහෙම පැටිකිරිය. දැන් බැරි වෙලාවකවත් මිනිස්සු අර මේ උන්වහන්සේලා මේ සේනා නායකයෝ මේ සේනා ප්‍රධානී නරසේනා මේ සේනා අපි දැක්කනේ පහුගිය කාලවල රට ගිනි තියාගෙන යනකොට අර මෙහිදී කිව්වා වගේ අලුත්ගම දර්ගා ටවුන් එකේ එතකොට දිගන මේ හතර වටේ රට ගිනි තියාගෙන යනකොට කවුරු හරි යවුවනම් එහෙම තමුසෙලා දැන් ඔය යුක්තිය ගැන කතා කරන්නේ තමුසෙලා මේ ජාතිය ගැන කතා කරන්නේ මීට අවුරුදු 10කට විතර කලින් මීට අවුරුදු 10කට විතර කලින් බීමතින් රියපදවල බේබද්ද වගේ රියපදවල මිනිස්සුන්ව යට කරලා අන්තිමට දඩ කාලා උසාවියෙන් අච්චු ගහපු මිනිහෙක් නේද කියලා. ඇහුවනම් එහෙම ඕකේ ඔය නිකන් ඔය සේනා ප්‍රධානියෙක්ගෙන් ඇහුවනම් එහෙම සේනාවේ නායකයාගෙන් ඇහුවනම් එහෙම මතක නැද්ද? ඕන වාසුදේව නානායක්කාර මහත්තයාට කිව්වනම් එයා මේක තවත් පැහැදිලි කරයි උසාවි කටයුත්ත මොකද්ද කියලා. ඇහුවනම් එහෙම නැත්නම් ඇහුවනම් එහෙම ඔය SI මහත්තයාගේ මොබයිල් එක හොරකම් කරලා පොලිසිය රස්තාව නැති වුණාට පස්සේ පොලිසියෙන් ඉවත් කරාට පස්සේ අන්තිමේදී ඇවිල්ලා තමන්ගේ අතේ ගහලා තියෙන පච්චේ පේන හින්දා ඒකත් වහගෙන කතා කරන්නේ. ඔයාට පුළුවන් ද යුක්තියටු කරන්න? ඔයාට පුළුවන් ද සාධාරණත්වය ගැන කතා කරන්න කියලා අහුවනම් මොකද වෙන්නේ? වැඩක් තියනවද ඒ වහලා? ප්‍රශ්නයක් මතු කරනවා. ආයි පැටිකිරි අහලා වැඩක් තියනවද? අපි කියන්නේ ඔය ප්‍රශ්නේ අදාළ නැහැ. දෙගොල්ලොන්ගෙන් ඔය අහන ප්‍රශ්නේ වැඩක් නැහැ. එයා එදා කොහෙද හිටියේ අද කොහෙද හිටියේ කියලා අහලා වැඩක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. එතනයි වැදගත් වෙන්නේ මේ මොහොතේදී 300ක් අසරණයෝ තමන්ගේ ජීවිත නැති කරලා තියෙනවා. අසරණයන්ගේ ජීවිත නැති වෙලා තියෙනවා. නිකන් නෙමෙයි. ම්ලේච්ඡ ප්‍රහාරයකින් 300 දෙනෙකුගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. ඒ මිනිස්සු යුද්ධයකට ගිහිලා නෙමෙයි, ගැටුමකට ගිහිලා නෙමෙයි. දෙයියෝ අඳින්න ගිහිල්ලා. දෙවියන් ඉදිරියේ දන ගහගෙන ඉන්න මිනිස්සුන්ට තමන්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ඒකට යුක්ති ඉල්ලීමේ බලවත් වුවමනාවක් මේ රටේ පුරවැසියෝ විදිහට හැම කෙනෙකුටම තියෙනවා. ඒක සිංහල බෞද්ධයන්ටත් තියෙනවා. මතක තියාගන්න. සිංහල බෞද්ධයන්ට ඒ පිළිබඳව කම්පනයක් තියෙනවා. ඒක ශිෂ්ටාචාරමය ගැටලුවක්. මනුෂ්‍යත්වය පිළිබඳ ගැටලුවක්. ඒක ක්‍රිස්තියානිද කතෝලිකද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ.
මොන පල්ලියටද ගැහුවේ කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ මේ රටේ මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරය ඕනේ. යුක්තිය ඉල්ලන්නේ ඒකට. ඒ යුක්තිය ඉල්ලන මිනිස්සුන්ගේ පැටිකිරි හොයන්න එපා. පැටිකිරි හොයන්න ගියොත් ඔය හැම කෙනාගේම අපි කියන්නේ හැම කෙනාගේම කිල්ලෝට වල කුණු තියෙනවා. හොයාගෙන ගියොත් එහෙම. ඒගොල්ලෝ කටයුතු කරපු විදිය ප්‍රශ්න කරන්නත් එහෙම. ඒගොල්ලන්ගේ චර්යාව ප්‍රශ්න කරා නම් එහෙම. දැන් මොකද්ද අපිට පේනවනේ? දැන් කාදිනල්තුමා ගැන කතා කරමු. ආදිනල්තුමා යුද්ධ කාලේ කොහෙද හිටියේ මේගොල්ලෝ? යුද්ධ කාලේ මේගොල්ලෝ මානව හිමිකම් ගැන කතා කර හිටියේ. යුද්ධ කාලේ මේගොල්ලෝ හිටියේ ඩයස්පෝරාවත් එක්ක කතා කර මේගොල්ලෝ මුකුත් කළේ නැහැ. පොඩ්ඩක් මතක් කරලා දෙන්නද මේක? දැන් මේක මේ අපි හොයාගත්තේ 2011යි. කොළඹ ටෙලිග්‍රාෆ් කියන ප්‍රවෘත්ති අඩවියේ බොහොම පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ ප්‍රවෘත්ති අඩවිය සහ අනෙක් පාර්ශවයන් එදා හිටපු මානව හිමිකම් ක්‍රියාදරයන් විවිධ සංවිධාන නගපු චෝදනාවක් තමයි. ආදිනල්තුමා එවකට හිටපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඒ ආණ්ඩුවට එරෙහිව තිබුණු මානව හිමිකම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙද්දී ඒවා ඉදිරියේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රැක ගැනීම සඳහා කටයුතු කළා කියන විවේචනය ඔය අද කියනකොට මේ සංවිධාන අර සේනාව මේ සේනාව එදා කොහෙද කාදිනල්තුමා හිටියේ කියලා කාදිනල්තුමා සම්බන්ධයෙන් එදා හිටපු සංවිධාන මානව හිමිකම් ක්‍රියාදරයන්ට විවේචනයක් තිබුණා. එයා බොහොම පැහැදිලිවම කියනවා. අර විකිලීක්ස් අඩවිවල ඒවයි ලීක් වෙනවා. ඇමරිකානු තානාධිපතිනියත් එක්ක කාදිනල්තුමන් කරපු සාකච්ඡා අන්න කොළඹ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය ගිහිල්ලා ඕනනම් බලන්න. 2011 මේක තියෙන්නේ සැප්තැම්බර් මාසේ. ඒකේ බොහොම පැහැදිලිවම සඳහන් කරනවා. ඒ සඳහන් කරලා කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම කියනවා ඒ සාකච්ඡාවේ. ඒ කේබල් එකේ සඳහන් කරනවා. මේක කියන්නේ එවකට හිටපු ඇමරිකානු තානාධිපතිනිය පැට්‍රීෂියා බුටෙනිස්. එයා කියනවා ඒකේ සමරි එක. මේකේ තියෙනවා වෙලුම් කීපයක්, අංශ කීපයක්. එකක සඳහන් කරන්නේ Roman Catholic Archbishop Ranjit told ambassador that pushing the government of Sri Lanka too hard on the war crimes accountability issue now could destabilize Sri Lankan democracy and would set back the cause of human rights. He reasoned that weakening the Rajapakshas, who despite their public image were relative moderates in the Sri Lankan polity, could backfire. Moreover, if Sri Lanka were denied GSP plus economy, Sri Lanka could suffer revolution from the right or coup by the military, which now had a very strong position in society. Ambassador countered that this was an interesting perspective, but if the Rajapakshas were in fact moderates, they needed to show it. මේ මොම හොඳට ගිහිලා බලන්න කාදිනල්තුමාට ඇඟිල්ල දික් කරන්න එපා. කාදිනල්තුමා කොහෙද හිටියේ එතකොට? එතකොට හිටියේ LTT කඳවුරේ, එතකොට හිටියේ මානව හිමිකම් රැක ගැනීම හින්දා නෙමෙයි. එදා කාදිනල්තුමා පෙනී හිටියා ගිහිල්ලා. මේක බොහොම පැහැදිලි විකිලීක්ස් වල ගිය මේ කේබල් එකේ ගිය මේ සංවාදයේ එහෙමම තියෙනවා. ඒකේ බොහොම පැහැදිලිවම කියනවා කාදිනල්තුමා එදා පෙනී හිටියා රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන්. එයාට එහෙම කරන්න එපා. එයාට මේ වෙලේ යුද අපරාධ වලට තල්ලු කරන්න එපා. රට අස්ථාවර වෙනවා. ඒකේ තවදුරටත් කියනවා මේ රාජපක්ෂ මහින්ද රාජපක්ෂ කියන්නේ මොඩරේට් ලීඩර් කෙනෙක්. මේ අද ඉන්න දේශපාලනඥයන් අතර මොඩරේට්ම ලීඩර් මහින්ද රාජපක්ෂ කියනවා. ඒ සහතිකය දෙන්නේ කාදිනල්තුමා. ඒ නිසා මේ නොදන්න මේ සේනාවල ඉන්න ඇම්බැට්ටයන්ට කියන්නේ ගන්න නැත්තම් මේවා ගිහිල්ලා කියව ගන්නවා පරිවර්තනයක් හරි කරලා. නොදන්නේව කියන්න එපා කාදිනල්තුමා එදා කොහෙද හිටියේ කියලා. එදා තමුන්නේ හැදලා කොහෙද හිටියේ? ඔන්න ඕකයි ප්‍රශ්නේ. යුද්ධ යන කාලේ මේගොල්ලෝ කොහෙද හිටියේ? මේගොල්ලෝ කොහෙද හිටියේ කියලා අන්න විමල් වීරවංශ මහත්තයා පාර්ලිමේන්තුවේදී කිව්වා. මේගොල්ලෝ කොහෙද හිටියේ? විමල් වීරවංශ මහත්තයා කියනවා මේගොල්ලෝ එදා නෝවීජියානු බලල් අත් නෝවීජියාවේ සල්ලි අරගෙන බටහිර කුමන්ත්‍රණකාරයෝ විදියට LTT එකේ රාජරත්නම්ලා ඒ වගේම රවි කරුණානායක ඒගොල්ලොත් එක්ක ගිහිලා නෝර්වේ වල ෆොටෝ අරගෙන එදා ඒ නෝවීජියානු සල්ලි අරගෙන
මේගොල්ලෝ ආගම්වාදය විශ්ව ලංකාවේ කියලා චෝදනා කරන්න වෙන කවුරුවත් නෙමෙයි. පාර්ලිමේන්තුවේ චෝදනාව කරනවා විමල් වීරවංශ. ඕන්නම් බලන්න ගිහිල්ලා මාධ්‍යවල. බලන්න ගිහිල්ලා ආකයිව්ස් වල. අන්න එදා ඒගොල්ලෝ හිටපු තැන. එදා ඒගොල්ලෝ එතන හිටියයි කියලා තමයි විමල් වීරවංශ මහත්තයලා චෝදනා කරන්නේ. ඒ නිසා ඔය එකක්වත් අදාළ නැහැ මේ මොහොතේ. මං කිව්වේ මම මේක මතු කරේ කාදිනල්තුමා එදා හිටපු තැන අහන එකයි. කාදිනල්තුමාගේ එදා පෙටිකිරිය අහන එකයි. කාදිනල්තුමා කොහෙද මේ යුද්ධ කාලේ හිටිය කියන අහන එකයි. ඒ වගේම ඔය උන්නාන්සේලා එදා හිටියේ නෝවිජියාවේ නේද? නෝවිජියානු සල්ලි අරගෙන නේද හිටියේ? ඔය විමල් වීරවංශ මහත්තයා කියන විදියට. ඒගොල්ලොත් එක බටහිරත් එක්ක නේද හිටියේ කියන අහන ප්‍රශ්නේ අහලා වැඩක් නැහැ. ඒ ප්‍රශ්නේ මේකට අදාළ නැහැ. ඒ මහන්න ගියොත් එහෙම ඔය පැටිකිරිය උස්ස ඉන්න පුළුවන්. ප්‍රශ්නේ වෙන්නේ ඇත්තක් තියෙනවා මෙතන. මෙතන 300ක් අසරණයෝ ඝාතනය කරලා තියෙනවා. විනාශ වෙලා තියෙනවා. තවත් විශාල පිරිසක් වන්දි ගෙවනවා. මානසිකව සහ කායිකව. අනේ මේ මිනිස්සුන්ට යුක්තියට වෙන්න ඕනේ. ඒ මිනිස්සුන්ට යුක්තියට වීම සඳහා ඒ මතු කරන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. මෙහිදී බොහොම මතු කළා වගේම පියතුමා කාදිනල්තුමා අහලා තියෙන ප්‍රශ්නය, කතෝලික සභාව අහලා තියෙන ප්‍රශ්න ටික, ඒවා කාදිනල්තුමාවත් පියතුමන්ලවත් හිතින් හදාගත්ත ප්‍රශ්න නෙමෙයි. ඒ ප්‍රශ්න ඇවිල්ලා මේ රටේ පාර්ලිමේන්තු නියෝජිතයෝ, මතක තියාගන්න පාර්ලිමේන්තු නියෝජිතයෝ, පාර්ලිමේන්තුවේ කියන්නේ ඕපදූප නෙමෙයි. ඕපදූප නෙමෙයි කියන්නේ. ඒගොල්ලෝ ජනතාව දැනුවත් කරන්නේ. ඒගොල්ලෝ ප්‍රසිද්ධිය කිව්වා අපි මේවට ලෑස්ති උත්තර දෙන්න. පුළුවන් නම් අපි ඔය ගෙන්නන්න කිව්වා. දැන් අපි දැක්ක පෙරේදා පාටලි චම්පික රණවක කියනවා මමත් ගිහිලා සාක්ෂි දුන්නා. වෙලුම් 22ක් තියෙනවා, එක වෙලුමයි ඉස්සරහට දැම්මේ. එක වෙලුමයි ප්‍රකාශයටපත් කරලා තියෙන්නේ. අන්න අනිත් වෙලුම් 22 තියෙනවා කිව්වා මේකේ පරිසරය ගැන. ආගම්වාදය පිළිබඳව. මේවා ඉස්සුණු විදිහ, මේවට තියෙන සම්බන්ධකම්. ඔහු කියනවා පාටලි චම්පික රණවක අපිට සැකයක් තියෙනවා. මොකද මේකේ මතු කරලා තියෙනවා මේ අන්තවාදීන් සහ මේ අන්තවාදී කල්ලි සහ ආරක්ෂක අංශවල විවිධ අයත් අතර තිබිච්ච සම්බන්ධය. පාටලි චම්පික රණවක කියනවා. ඔහු කියනවා මාව ගෙන්නුවොත් මං කියනවා ගිහිල්ලා. ඇයි ගෙන්නන්නේ නැත්තේ? නිකන් මඩ ගහලා නන්නේ. පාටලි චම්පික කොල්ලු පිටියේ පල්ලියකට ගියා. තාත්තිලව්වේ. ඒක මිනිහෙකුට පල්ලියකට පන්සලකට යන්න බෑනේ. ඈ? දැන් බලන්නකො මං කියන්නේ මේ මවන චිත්‍රය මම එකයි කිව්වේ. මවන දේ මේ තියෙන බංකොලොත්කම මිනිහෙකුට පල්ලියකට පන්සලකට යන්න බෑ. පියතුමෙක් එක්ක කතා කරන්න බෑ. ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක කතා කරන්න බෑ. ඕවා නෙමෙයි ප්‍රශ්නේ. එයා කියනවා මම ලෑස්ති. මට එන්න කියන්න මං ඇවිල්ලා කියන්නම් කියලා. අන්න එයාගෙන් අහන්න. හරින් ප්‍රනාන්දුගෙන් අහන්න. එරාන් වික්‍රමරත්නගෙන් අහන්න. මනුෂ්‍ය නානායකකාරගෙන් අහන්න. අනුර කුමාර දිසානායකගෙන් අහන්න. එලි කරනවා. කඩයිමකට ගෙනල්ලා කියනවා තියනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ නම් ගම් කියනවා. සොනික් කියලා කියනවා. ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් ඒගොල්ලෝ මතු කරලා තියෙනවා. ඒවා තමයි කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාව ප්‍රශ්න කරන්නේ. ඒවා ප්‍රශ්න කරාම අහනවා කාදිනල්තුමා කොහෙද හිටියේ කියනවා බලන්න. ඒ කාලේ කොහෙද? ඔයාගේ ඇඟිල්ල ඇදයි. ඔයා හිටියේ අර LTT එකත් එක්ක. ඔයා මානව හිමිකම් කතා කර හිටියේ. ඔයා උදේ වෙලාව හිටියේ. ඒක ප්‍රශ්නේ ඒක උත්තරයක්ද? ඒක උත්තරයක්ද? ඒගොල්ලන්ගෙනුත් ඒ ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඔයා කොහෙද හිටියේ? ඒ කාලේ. අන්න විමල් වීරවංශ මහත්තයා කියලා තියෙනවා. තමුන් කොහෙද හිටියේ කියලා. නෝවිජියාවේ සල්ලි අරන් හිටියයි කියන්නේ. ඔන්න කියන්නේ. ඔයගලන්ට පුළුවන් ඔය ප්‍රශ්නේ මතු කරන්න. දැන් කවුරු හරි ඇහුවොත් එම මේ ගිරිය පුප්පන් කතා කරනවා යුක්තිය මහමූලකාරය ඔක්කොම ගැන. අන්තිමේදී කවුරු හරි ඇහුවොත් හරි ඔක්කොම කියනවාක බලන්න. අන්තිමේදී බැරි වෙලාවක්වත් V8 එකක් හම්බ වෙච්ච හම්බුනේ නැත්තම් තමුසලෙන් කවුරු හරි එකෙක් මැරෙනවනේ කියලා. කවුරු හරි කිව්වොත් එහෙම අඩුම තරමෙන් V8 එකක් හම්බ වෙච්ච හින්දා තමයි එකෙක් නොමැරි බේරුනේ. V8 එකක් හම්බ වෙච්ච හින්දා ඒක උනේ. දැන් කවුරු හරි ඇහුවොත් එහෙම V8 එකක් නහම්බුණා නම් ඔය කවුරු හරි කණ්ඩායමේ කෙනෙක් මැරිලානේ කියලා කිව්වොත් එහෙම මොකද කරන්නේ? කිව්වොත් ඕවා කතා කරන්න එන්න එපා අපිට. ඉස්සෙල්ලා තමුන් හරියට ඉඳගෙන ඉන්නවකෝ හිටගෙන ඉන්නවකෝ. තමුන්ට മന്ത്രിකම නැති වුණාම මරා ගන්න ගිය මිනිස්සු අන්තිමට යාන්තම් V8 එකක් ඉස්සරහට දාපු ඉඳ බේරුණා එකෙක් දෙන්නේ. ඕක කිව්වා නම් එහෙම කවුරු හරි.
නිසා මේව අදාළ නෑ එකට. මේව අදාළ නෑ එකට. අවශ්‍ය වෙන්නේ මේක ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්න මේක බොහොම පැහැදිලිවම මතු කළා වගේම හිටපු නීතිපතිවරයා දප්පුල ලිවේරා මහත්තයා කියනවා එයා තරම් කෙනෙක් නෑනේ. ඔය එයා අතේ තමයි සියලු දේවල් තොරතුරු තිබ්බේ. වාර්තාව තියෙන්නේ. එයා කිව්වනම් මේක මහා කුමන්ත්‍රණයක් කියලා. එයා කිව්වනම් මේකේ බරපතල ගැටලුවක් තියෙනවා කියලා. එහෙනම් තවදුරටත් තාවකාටවත් කියන්න පුළුවන්ද එහෙම එකක් නෑ ඒගොල්ලෝ කොහෙද කියලා. ඒ නිසායි මේක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ රටේ ජනතාව කතෝලික සභාව පමණක් නෙමෙයි මේ රටේ සාමාන්‍ය ජනතාව සිංහල බෞද්ධ ජනතාව ඉස්ලාම් ජනතාව ඇතුළු මේ රටේ පුරවැසියෝ හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු මනුස්සකමක් තියෙන මිනිස්සු හුස්ම ගන්න මිනිස්සු ඒ මිනිස්සුන්ට මේක තේරෙනවා මේක පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා කියලා. ඒ නිසායි අවශ්‍ය කරන්නේ. එහෙම නැතුව මේක වහන්න හදලා බෑ. මේක වහන්න හැදුවෙන් මුකුත් වෙන්නේ නැහැ. වහන්න හැදීමෙන් මේක වහන්න වෙන්නේ රට පිළිබඳ රටේ ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් වෙනවා. බරපතල ගැටලුවක් වෙනවා. මොකද මේ අපි දැක්ක පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ කියනවා. අපි දැක්ක අනුර කුමාර දිසානායකලා වගේ අය හරින් ප්‍රනාන්දුලා වගේ අය කියනවා මේ අය මේ නම්ගම් සඳහන් කරපු අය ඒ අය කියන යම් අය ඒ අය මේ විවිධ තනතුරු දරනවා ආණ්ඩුවේ ඉහළම. එහෙම නැත්නම් මේ විවිධ ආයතනවල ඉහළ තනතුරු දරනවා. ඒතර මේ අය නිරුපද්‍රිතව ඉන්නවා නම් මෙයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවෙනවා නම් රටේ ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා උන් කියනවා. අනුර කුමාර දිසානායකලා හරින් ප්‍රනාන්දුලා කියනවා. ඒ නිසායි මේ ප්‍රශ්නය මතු කරන්නේ මේක හොයන්න. ඒවා අවධානයට ගන්න. අරගෙන ගැටලුව මතු කරන්න. එහෙම කියද්දි කාගෑරි පිටින් දාලා මේක නිකන් එහෙම නැත්තම් මේකෙන් ප්‍රශ්න කරන්න ඕන මිනිස්සුන්ව එහෙම නැත්තම් ආණ්ඩුවේ විත්තිකාරයෝ බවට පත් කළා. ආණ්ඩුවේ විත්තිකාරයෝ බවට පත් කළා. ඒ අය ප්‍රශ්න නොකර ඒ අයගෙන් මේක ගැන අහන්න නැතුව මේ තොරතුරු එළි වෙලා තියෙද්දි මේ මතු කරලා තියෙද්දි ඒ අය ප්‍රශ්න නොකර ඒ අයගෙන් මේ ගැන අහන්න නැතුව ඒ අයගෙන් පිළිබඳ විමර්ශනයක් කරන්න නැතුව ඒ අයගෙන්ම මේක අහනවා නම් ඒ අයව සාක්ෂිකාරයෝ කරගෙන මේ වැඩේ කරන්න යනවා නම් යුක්තිය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක තමයි මේ කියන්නේ. ඒ හඬ තමයි මේ ඉදිරිපත් වෙන්නේ. ඒ නිසායි අපි කියන්නේ මේ මොහොතේදී මේ රටේ ජනතාව ඉල්ලා සිටින යුක්තිය මේ රටේ පුරවැසියෝ ඉල්ලා සිටින යුක්තිය ඒ වෙනුවෙන් තමයි මේ හඬ ඒ වෙනුවෙන් තමයි මේ අරගලය. ඒ නිසා මේ සටන අපි ඉදිරියටම ගෙන ආ යුතු සටනක්. ඒක ජනතාවගේ අරගලයක්. ජනතාව ඉල්ලා සිටින දෙයක්. දැන් බලන්න. දැන් මේ අපි අර කලින් කෝගේ මේ ආණ්ඩුව මේ අවසාන ජවනිකාව රංගන ආණ්ඩුව කොච්චර අපූර්ව ආණ්ඩුවක්ද කියලා. දැන් ඔය අපි දැක්කන්නේ දැන් ඊයේ පෙරේද අපූර්ව අර Facebook post කීපයක් තිබුණා. අර එක post එකක තිබුණ අපූර්ව. දැන් මේ දවස්වල තමයි තරුණයෝ මේ ආණ්ඩුවේ තියෙන අමනකම් මේ ආණ්ඩුවේ තියෙන අමනෝඥකම් මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව මේ ආණ්ඩුවේ තියෙන බංකොලොත්කම නිසා මේ මොහොතේ තරුණයා ඊටාම නිර්මාණශීලී ප්‍රකාශන කරන එක තමයි විරෝධය දක්වන විදිහ. අපි දැක්ක මේ තරුණයෝ කියලා තියෙනවා ලංකාවේ නීතියක් කියලා තිබ්බේ ඇඳිරි නීතිය විතරයි. යකෝ මුන් ඇඳිරි නීතියටත් කෙලියන්නේ කියලා. ලංකාවේ නීතිය කියලා දෙයක් තිබුණේ ඇඳිරි නීතියට විතරයි. යකෝ මුන් ඇඳිරි නීතියටත් සර්ගේ ආණ්ඩුව කෙලියන්නේ කියලා. මොකද්ද කළේ? ඇඳිරි නීතිය දවසේ ඇඳිරි නීතිය මිනිස්සු ඇඳිරි නීතියට බයයි. අපි දන්නවා. දැන් මිනිස්සුන්ට කිව්වා ඇඳිරි නීතිය තියෙන පෝලිං වල ඉඳලා බීහන් කියලා. වයින් ස්ටෝර්ස් වල පෙරලි ඉන්නවා මේ ඇඳිරි නීතිය තියෙන්නේ. ඔන්න සර්ගේ ආණ්ඩුව කරපු දෙය. ඇඳිරි නීතියක් තමයි බය හිටිය මිනිස්සු. ඒ ඇඳිරි නීතියක් කඩලා තොපි පෝලිමේ ඉඳන් බීහන් කිව්වා. මොකද වැඩි මන් දැක්ක අර කළුතර ඉන්න ඇමතිවරයෙක්. අර කළුතර ඉන්න ඇමතිවරයෙක් hina වෙවි ලැජ්ජයි කියන්න. hina වෙවි ඇවිල්ලා කියන කොහමද පෝලිම? අපෙන් රුපියල් 2000 ඉල්ලන්නේ. කොහොමද පොලිමේ ඉඳලා බොන විදිය? බෝතල් අරන් යන විදිය. එයාගෙන් රුපියල් 2000 ඒගොල්ලන්ගෙන් 2000 ඉල්ලනවලු. ඔන්න මිනිස්සු ගැන හිතන විදිය. මේ ඇමතිවරු පොහොට්ටුවේ ඇමතිවරු මිනිස්සු ගැන හිතන විදිය. ඒගොල්ලෝ හිතන්නේ අපි හිඟන්නෝ කියලා. අපි ඒගොල්ලන්ගේ රුපියල් 2000 ඉල්ලලා පස්සෙන් යන හිඟන්නෝ කියලා. අපි යාචකයෝ. අතපල්ලෙන්ගටලා ලෙවකන අතපල්ලෙන්ගටන දේවල් ලෙවකන යාචකයෝ කියලා හිතාගෙන ඉන්නේ. රුපියල් 2000 යාගේ අම්මගේ අප්පගේ දේ නෙමෙයි.
රුපියල් 2000ගේ සාක්කුවෙන් දෙනේවා නෙමෙයි. රුපියල් 2000 මැති ඇමතිවරුන්ගේ ගෙවල් වලින් ගේනේවා නෙමෙයි. ඒගොල්ලන්ගේ ව්‍යාපාර වලින් දෙනේවා නෙමෙයි. රුපියල් 2000 කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ බදු සල්ලි. ජනතාවගේ බදු මුදල්. ඒවා ලබා දෙන එක. මේ අමාරු මොහොතේ වසංගතයක් තත්ත්වේ මුළු ලෝකෙම සහන පැකේජ් ක්‍රියාත්මක වෙන වෙලාවක්. ඒ වෙලාවේ අපිට රුපියල් 2000 දී ගන්න බෑ. 5000 දුන්නේ තමන්ගේ හිතවතුන්ට. ඒක දේශපාලනීකරණය කළා. එහෙමයි කෙරුවේ. දැන් ඇවිල්ලා කියනවා "වා hina වෙවි කොහොමද ඕගොල්ලෝ මේ රුපියල් 2000 අපෙන් ඉල්ලනවා බලන්නකෝ පොලිමේ ඉඳලා බොන විදිහ" කියන එක. මේගොල්ලන්ට ඕනේ ඒක තමයි. මේගොල්ලන්ට ඕනේ ප්‍රශ්න විසඳන්න බෑ. මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. ඒ නිසා උඹලා බීහන් ඇත්ති තරම්. පුළුවන් තරම් බීහන් බේබද්දවයන් සිහි කල්පනාව නැති කරගනින්. ඉතින් එක පැත්තකින් ඇත්තටම මේ අමන ආණ්ඩුව මේ කඩාගෙන වැටෙන මේ නිර්ලජ්ජිත ආණ්ඩුව මේ ආණ්ඩුව ගැන හිතද්දි සිහි කල්පනාවෙන් කාටවත් ඉන්න බෑ තමයි. මුන් ගැන හිතද්දි සිහි කල්පනාවෙන් ඉන්න බෑ. අනුතරෙන් බීලා හරි බනින්න තමයි හිතෙන්නේ. බීලා හරි බනින්න තමයි මිනිස්සුන්ට හිතෙන්නේ. ඒ නිසා බාර්ටි කැරියා. බාර්ටි කැරියට පස්සේ අරපු එකෙක් නෑ. හරියට නිකන් මේක ජනාධිපති අගමැති රට ගියා. ජනාධිපති අගමැති රට යනකොට කියලා ගියා වගේ ඔන්න අපි යනවා දැන් තොපි බාර් අරගනින් බාර් අරලා කීයක් හරි හොයාගනින් කිව්වා වගේ. එහෙමනේ. කාටද බලය දුන්නේ කියලා දන්නෙත් නැහැ. බලය පැවරුවේ කාටද කියලා දන්නෙත් නැහැ. ජනාධිපති අගමැති ගිය ගමන් මෙන්න යකෝ බාර් ඇරෙනවා. වයින් ස්ටෝර්ස් හැරෙනවා. හරියට ජනාධිපති යනකොට කියලා ගියා වගේ. අපි යනවා දැන් තොපි ඕව අරගනින් කියලා. ඒ වගේ වැඩක් නේ. අර නාමල් පුතා ඇමතිතුමා ඇවිල්ලා කියනවා අහනවා කවුද මේක ඇරියේ? කවුද මේක ඇරියේ අපි දන්නේවත් නැහනේ. එයා අපෙන් අහනවා. ඇයි පුතේ අහන්නකෝ බාප්පිගෙන්. ලොකු බාප්පි ගියා. අප්පච්චිත් ගියා. එතකොට ඉන්නේ පොඩි බාප්පිනේ. ඒ පොඩි බාප්පිගෙන් අහන්නකෝ අපෙන් අහන්නේ කවුද ඇරියේ ඕක කියලා. මේගොල්ලන්ට හොඳට පුරුදුයි මිනිස්සුන්ට බොන්න දීලා සූර් කරලා මිනිස්සුන්ව කනබදයෝ කරලා මේගොල්ලන්ගේ දේශපාලන වැඩවලට ගේන එක. අපි අර පහුගිය කාලේ දැක්කනේ 2015 19 කාලේ අර මහින්ද සුලක තිබුණා. මහින්ද සමග නැගිටුමු එක ඒවා තිබුණානේ. මිනිස්සු කොළඹට ආවනේ. ආපුවාම කරපු විදිය අපි දැක්කනේ. මිනිස්සු හිටපු විදිය දැක්කනේ. අපි දැක්කා එක වෙලාවක මේ මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කරනවා ආණ්ඩුව පෙරලන්න. මෙන්න යකෝ බීලා අර මෙන්න මේ ටවුන් හෝල් එකේ අර කණුඩ ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කරනවා ආණ්ඩුව පෙරලන්න. උන් කණු පෙරලනවා. අපි දැක්ක ඒකෙත් අර තරුණයෙක් පෝස්ට් එකක් දාලා තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන එකක් වගේ දාලා තිබුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා යකෝ ඕකෙන් බෑහන්. මං කිව්වේ තොපිට එන්න කියලා ආණ්ඩුව පෙරලන්න. තොපි ඇවිල්ලා කණු පෙරලනවනේ කියලා. ආන් ඒ වගේ වැඩ තමයි මේගොල්ලෝ දන්නේ. ඒ නිසා අපි කියන්නේ ඔය පොලිමේ ඉඳලා මේ ගත්තේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් 0.0.01 මිනිස්සු ආණ්ඩුවට දෙහි ඇඹුල් නැතුව කියන්නේ ඔය 0.0.01ක් විතර පොලිමේ ඉඳලා ගත්තේ. ඔය ගත්ත 0.0.01නුත් 95ක් විතර අරක්කු ටික බිබී බනින්නේම තමුන් නැහැලට. මතක තියාගන්න. ඕකෙනුත් 95ක් විතරම ඔය තමුන් නැහැලගේ අම්මා අප්පා කිරිකිත්ත පාන් කිරිත ඔක්කොගෙම 70 බුරුත්තගෙම නම් කී බනිනවා. ඔය ටික අරගෙනත් කරන්නේ බනින එක. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට එහෙම අගෞරව කරන්න එපා. අපි මැති ඇමතිවරුන්ට කියන්නේ අපි දන්නවා ඕගොල්ලන්ට තමයි ඔය බාර් තියෙන්නේ. ඕගොල්ලන්ට තමයි ඔය වයින් ස්ටෝර්ස් තියෙන්නේ. ඔය ඉස්කාගාර මුදලාලිලා ඉන්නේ. මැති ඇමතිවරුන්ට ඉස්කාගාර කර්මාන්ත තියෙන්නේ. කුරුණෑගල පැත්තේ මිනිස්සු හොඳට දන්නවා. මේකනේ එයා ඇවිල්ලා දැන් පහුගිය දවසක කියන්නේ අපිට සල්ලි තියෙනවා අපිට සල්ලි තියෙනවලු. ඔය එයාට සල්ලි තියෙනවා. ඔව් මහත්තයෝ තමුන් නැහැට සල්ලි තියෙනවා. නැත්තේ මිනිස්සුන්ට. ඇයි? දැන් මේ හොඳට අම්මු කරගන්න නැතිනේ. දැන් අපි අහගෙන ඊයේ කියනවා ඔන්න අද ඉඳලා වහලලු. ඉතින් වහන්න නැති බඩු නෑනේ. වහන්න නැති බඩු නැති ඉඳා. ඇයි බඩු ටික උණු කැවුම් වගේ පහුගිය දවස් දෙකේම ඉවර කරගත්තා. දැන් ඒගොල්ලෝ ලෙඩාමලත් බඩ සුද්ධයි. වැඩේ කරගත්ත දැන් වැහුවලු. ඔන්න ආණ්ඩුවේ තරම. ඔන්න මිනිස්සු ගැන හිතන විදිහ. මේ ලොක්ඩවුන් එකක් කරලා තියෙනවා. මේ ලොක්ඩවුන් එක මොකටද කරේ? දැන් ලොක්ඩවුන් එකේ මොනවද කරලා තියෙන්නේ? ලොක්ඩවුන් එක ඔන්න දැන් බලන්නකෝ. දැන් මේ ජනාධිපතිවරයා යන්න පෑ දෙක තුනකට කලින් පාන්දර මේ මධ්‍යහනේ අර කෙරවල පිටියේ කොටසක් දීලා ගිහිල්ලා. කෙරවල පිටියේ කොටසක් දීලා ගිහිල්ලා 12යි 6ට. පාන්දර 12යි 6ට. යන්න පෑ දෙකකට කලින්
ඉතින් නිකන් හිස් අතින් යන්නත් බෑනේ ගෙදර යනකොට. ඈ එහෙමනේ. අර මිනිස්සු කොල්ලෝ කියන්නේ එහෙමනේ. ඉතින් ජොබ් එකක් කරලා අවුරුදු 2කමාරක් විතර හිස් අතින් යන්න බෑනේ. ළමයි දුවා දරුවෝ බලන්න යනකොට ඉතින් මොනවා හරි ඒ තමන් ඉන්න රටට ගෙනියන්න ඕනේ. කෙරවල පිටියේ කොටසල් ලියලා. ඔන්න දැන් අමුඩේ තද වෙලා වගේ අර අමුඩේ තද වෙලා වගේ වාසුදේව නානායක්කාර තිස්ස විතරන ඒගොල්ලෝ කියනවා කොහොමද එහෙම කරන්නේ? අපි දෙන්නේ නැහැ. ඕකට ඔය මොන කොලේ අස්සම් කළත් hina යනවා දෙකොණින්ම. මේ කැබිනට් මණ්ඩලේ ඉන්නේ. කැබිනට් මණ්ඩලේ ඉන්නේ අය අපිට ඇවිල්ලා කියන බලන්නකෝ කරලා තියෙන වැඩේ. කොහෙද හිටියේ? සිහි කල්පනාවක් නැහැ මුන්දහට. ඇත්තනේ. දැන් මේ විශ්‍රාම යන්න ඕන වයසනේ ඉන්නේ. ඉතින් මොනවා කරනවද දැන්නේ ඕන එකකට අස්සම් කරනවා. දැන් කියන අපි ආවහම බලා ගන්නම්කෝ බලාගත්ත පෙවුනනේ පෝට් සිටි එක වෙලේ 20 වෙනි සංශෝධනය වෙලේ. සින්නක්කරව අර ගෝල් ෆේස් එහා පැත්තේ තියෙන ඉඩම දීපු වෙලේ. පෝට් සිටි එක සින්නක්කරව දීපු වෙලේ ඕගොල්ලෝ එතකොටත් කැබිනට් එකේනේ බලාගත්තු විදිහ අපිට පේනවනේ. මේගොල්ලෝ කරේ ලොක්ඩවුන් එක දාන් අන්න ඒව හරියටම කළා. මේ ආණ්ඩුව ලොක්ඩවුන් එක දාන් හරියටම කරේ. ඔන්න කැරවල පිටිය දුන්නා. ඊට පස්සේ පෝට් සිටි එක දුන්නා. ඊට පස්සේ වටේම තියෙන ඉඩම් ටික දෙනවා. ඊට පස්සේ පෝර ටික තුඩී හිටියා මිනිස්සුන්ට. ඔන්න ඔය ටික නම් හරියටම කෙරුවා. මිනිස්සුන්ට බෙහෙත් ටික දෙන්න නැහැ. PCR එකනුත් හම්බු කරනවා. ඇන්ටිජන් එකනුත් හම්බු කරනවා. තමන් වටේ ඉන්න වසල ව්‍යාපාරික පන්තියට ඕන විදියට තීන්දුව తీරන ගන්න ඉඩ දෙනවා. හැබැයි මිනිස්සුන්ට PCR ටික කරන්නේ නැහැ. මිනිස්සුන්ගේ ඇන්ටිජන් ටික කරන්නේ නැහැ. අන්න අපි දැක්ක ඊයේත් අර PHI මහත්වරුන්ගේ සභාපතිවරයා කියනවා මේ කියන තොරතුරු මේ කියන සංඛ්‍යා ලේඛන පිළිගන්න එපා. මේ කියන සංඛ්‍යා ලේඛන වලින් සත්‍ය හෙළි වෙන්නේ නැහැ. මේවා කෘත්‍රිමව අඩු කරපු සංඛ්‍යා ලේඛන. ඒ නිසා වුන් කියන තමුන්ගේ ආරක්ෂාව තමුන් බලා ගන්න. මොකද මේ PCR ප්‍රමාණය අඩු කරයි කියලා ලෙඩ්ඩු අඩු වෙන්නේ නැහැ. මේ සංඛ්‍යා ලේඛන අඩු කළා තමයි ලෙඩ්ඩු අඩුයි කියලා පෙන්වන්නේ. රෝගය අඩු වෙලායි කියලා පෙන්වන්නේ. එහෙම නැතුව මේක සත්‍ය තොරතුරු නෙමෙයි කියලා. ඒ වෘත්තීය සමිතිය බොහොම පැහැදිලිවම කියනවා. අනේ ඒ වගේ තමයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ. ලොක්ඩවුන් එක කරේ කොහොමද? හරියට නිකන් අර සත්තු ගැන කියන්නත් නරකයි මුන්ට. අර නිකන් බල්ලෝ නාවන්න දැන් යනවා වගේ. බල්ලෝ නාවන්න දැන් යනවා වගේ තමයි ලොක්ඩවුන් එකට දැන් ගියේ. මාස ගාණක් කියෙව්වා. ලොක්ඩවුන් කරන්න කියලා වෘත්තීය සමිති, සෞඛ්‍ය වෘත්තීය සමිති, සෞඛ්‍ය විශේෂඥයෝ කනකට ගත්තේ නැහැ. මගේ හැර හිටියේ. ආර්ථිකය කියලා මංකොල්ල කන එකයි හොරකම් කරන එකයි කියලා කතා කළේ. දැන් මොකද කියන්නේ? දැන් කියනවා දැන් ගාන අඩු වෙලා ඔන්න අපි ගත්ත ක්‍රියාමාර්ගින්ද ඒගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ගින්ද නෙමෙයි. මේ රටේ ජනතාව බලහත්කාරයෙන් ලොක්ඩවුන් එකට ගියේ. ජනතාව ආණ්ඩුවට තර්ජනය කළ ලොක්ඩවුන් එකට ගියේ. ලෝකෙ එහෙම කරපු එකම රට මේක. අනෙක් රටවල් ලෙඩෙක් හම් වෙනකොටම ලොක්ඩවුන් කරා. අපි ආණ්ඩුවට බලපෑම් කළා ආණ්ඩුවට බිත්තියට හේතු කළා කෑ ගහලා බැනලා පාරට බහැලා එහෙමයි ලොක්ඩවුන් එක ගත්තේ. මේ ආණ්ඩුවට කියන්න බෑ ආණ්ඩුව කරපු දේ නිසා තමයි මේ අඩු වෙලා තියෙන්නේ. මේ අඩුවීමක් වැරදි. වෘත්තීය සමිතිය කියන විදිහට. හැබැයි යමක් සාධනීය වුණා නම් උනේ ජනතාව කරපු අරගලේ නිසා. ජනතාව මැදිහත් වෙලා අපි ලොක්ඩවුන් වෙනවා තමුසලා කරන්නේ නැත්තම් කියලා කියපු හින්දා තමයි මේ තත්ත්වයක් අපිට හම්බුනේ. මේ ටිකවත් කරගත්තේ. ඒ නිසා මේ වෙලේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුව කඩන් වැටෙන ආණ්ඩුවක්. මේ කඩන් වැටෙන ආණ්ඩුව අන්තිම තුරුම්පුව තමයි මේ තමන්ගේ දේශපාලන ඉත්තෝ දාලා තමන්ගේ දේශපාලන ඇම්බැට්ටයෝ දාලා ඒජන්ට්ලව දාලා මේ වෙලේ රට තුල අස්ථාවරභාවයන් හදන එක ජාතිවාදය අවුස්සන එක ඒකෙන් තමයි මේ ආණ්ඩුවට එල්ලෙන්න තියෙන එකම වැල. ආණ්ඩුවට තියෙන වැල ඕක. එල්ලෙන්න තියෙන එකම වැල. ඒ වගේම අපි දැක්ක අර ජගත් කුමාර മന്ത്രിවරයා කියනවා දැන් බලන්නකො වැඩේ. අපි හිතුවේ මේ රටේ මිනිස්සුන්ටයි විවිධාකාරයේ අභියෝග අනතුරු තියෙන්නේ කියලා. දැන් ආණ්ඩුවේම മന്ത്രിවරු කියනවා අපිව බේරලා දෙන්න කියලා. ආණ්ඩුවේම മന്ത്രിවරයෝ කියනවා අපිව ආණ්ඩුවෙන් බේරලා දෙන්නලු. ජගත් කුමාර කියන්නේ ඒකයි. එයා පොලිසිය බාර ඇමති අර කැස්බෑවේ මහදැන මුත්තා මේගොල්ලන්ගෙන් මාව බේරලා දෙන්න පටදපු තර්ජනයක් තියෙනවා කියලා එයාම කියනවා. එයාම ඇවිල්ලා කියනවා ඊට පස්සේ අර පොලිසිය බාර ඇමති කියන්නේ හිට්ලර් වගේ මිනිස්සෙක්. හැබැයි ජගත් කුමාරට එකක් කියන්න ඕනේ. ඔව් හිට්ලර් ඝාතකෙක්, මානසික මිනිහෙක්, යුදෙව් ඝාතකෙක්, ලෝක ඉතිහාසයේම ඉන්න බරපතලම ඝාතකෙක්. ඒක ඇත්ත. හැබැයි අපි අහලා නැහැ තාම හිට්ලර් හොරෙක්ද කියලා.
හිට්ලර් මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කෑවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ජගත් කුමාර මන්ත්‍රීවරයාට කියන්නේ කතා කරනකොට ඒක ටිකක් හොයලා බලන්න මොනවා වුණත් හිට්ලර්ගේ මීට වඩා චුට්ටක් හරි හොඳ දේවල් තියෙන්න පුළුවන්. ඒක හොරකම් කළාද කියලා බලන්නකෝ හිට්ලර්. කම්බ හොරෙක්ද කියලා බලන්නකෝ. ඔය කියන කෙනාත් එක්ක සංසන්දනය කරද්දි. ඒ නිසා හිට්ලර්ට තිබුණා මොකක් හරි දෙයක්. ඒ තමයි හිට්ලර් ආර්ය ජාතිවාදය ගැන හරි කතා කළා. ආර්ය ජාතිවාදය හරින් කතා කළා. දැන් මේගොල්ලෝ කතා කරන්නේ ජාතිවාදයේද? ඔය කියන මිනිස්සයා. මේ මිනිස්සයා කතා කරන්නේ ජාතිවාදය නෙමෙයි ජංගිවාදය. ඒක ජාතිවාදයක් නෙමෙයිනේ. ඔය කතා කරන්නේ ජංගිවාදයක් ගැනනේ. ඒ නිසා අවසාන වශයෙන් කියන්නේ මේ සටන මේ ආණ්ඩුව වැටෙන මොහොතේදී මේක මගහැරීම සඳහා කරන මේ ඊටාම දේශපාලන උප්පර වැට්ටි වලට රවටෙන්න එපා කියන ඉල්ලීම අපි සියලුම ආගමික නායකයන්ගෙන් සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි ආණ්ඩුවට කියන්නේ තව තුරුම්පු ගහන්න එපා. මේ මොහොතේදී අවශ්‍ය කරන්නේ යුක්තිය ඉටු කිරීම සඳහා ඒ කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාව මතු කරන ප්‍රශ්න ඇඟිල්ල දික් කරාම ඇඟිල්ල දිහා බලන්නේ නැතුව ප්‍රශ්න දිහා බලන්න. ප්‍රශ්නේ මොකද්ද කියලා බලලා ඒකට උත්තර දෙන්න සූදානම් වෙන්න. එහෙම නොවනවා නම් ඒක ජනතා අරගලයක් බවට පත් වෙනවාමයි. ස්තුතියි. You're watching the Life Traveler channel.